වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට. 3 වර්ගය 4 වර්ගය. එතකොට x වර්ග 3 වර්ගය 9යි 4 වර්ගය 16යි 25යි. මේ පැත්ත වර්ගමූල කරා මේ පැත්ත වර්ගමූල කරා x සමානයි 5 සෙන්ටිමීටර. හරි. එතකොට මෙතන ආගේ 5යි. 5 සෙන්ටිමීටර උන ඒ පාදේ. දැන් අපිට පරිමිතියනේ ගන්න ඕනේ. පරිමිතිය ගද්දි මෙතන 10ක් තියෙනවා. එතකොට 10යි. මේ පැත්තේ 6යි. 6යි. මෙතන 6යි. දැන් හොයාගත්ත 5ක් කියලා ඒ පාදය. එතකොට එතන 5යි. මෙතන 3යි. බලන්න දැන් හැම එකක්ම එකතු වුණාද කියලා. මං හරි දැම්මේ එකයි. හරි දාලා පෙන්නුවේ හැම පැත්තක්ම ගත්තා කියලා. එතකොට තියෙනවා. නැත්තම් අමතක වුණොත් එහෙම හරියක් දාලා නැති දැනනේ. බලන්න 10යි 6යි 16යි 16යි 6යි 22යි 22යි 5යි 27යි 27යි 3යි 30යි සෙන්ටිමීටර 30යි. හරි. තව කෙනෙක් අඩුයි. හරි අපි එහෙනම් දැන් 10 පන්තියේ පාඩමට යමු. දැන් මේ ටික හරි මේ පුනරීක්ෂණ අභ්‍යාසය මම හැදුවේ 10 පාඩම අපි පටන් ගමු. ඒතකොට 10 පන්තියේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය තමයි මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. මාතෘකාව ලියමු කේන්ද්‍රික ඛණ්ඩ මාතෘකාවෙන් කේන්ද්‍රික ඛණ්ඩ. හරි කේන්ද්‍රික ඛණ්ඩ කියලා මාතෘකාව ලියන්න. හරි අපි බලමු මොකක්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා බලමු. ඒක කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ වෘත්තයකින් කොටසක් තමයි. දැන් මේ රූපේ පෙන්නලා තියෙන විදිහට වෘත්තයකින් කොටසක්. එතකොට මේ වෘත්තයේ කොටස ගත්තාම අපි මේ කෝණයක් සම්බන්ධ කරලා තියෙනවා. හරි. මේකේ කෝණයක් පෙන්නලා තියෙනවා. මෙන්න මේ AC හා BC පාද අතර කෝණය. AC හා BC අතර කෝණය සලකුණක් දීලා තියෙනවා. අපි මේ සලකුණට කියන නම තමයි θ. හරි. θ කියලා යොක අපි අඳුරගන්නේ. මෙහෙම ලියන්නේ θ. ඒතර θ කියන්නේ කෝණය. කෝණය අපි එක කේන්ද්‍ර කෝණය කියලා තමයි හඳුන්වන්නේ. කේන්ද්‍ර කෝණය. හරි. එතකොට අපි ඊළඟට තියෙනවා මෙන්න මේ AC කියන්නේ අරය. හරි. ඒ වගේම BC කියන්නේ අරය. AC හා BC කියන්නේ අරය. ඊළඟට අපිට තව කොටසක් තියෙනවා AB කියලා. AB කියලා අපි අඳුරගන්නේ ඡාප කොටස. මෙන්න මේ කොටස AB කියන එක මේ වෘත්තයේම කොටසනේ. මේ කොටස අපි අඳුරගන්නේ ඡාපය කියලා. හරි. ඒතකොට ඔන්න ඔය කොටස ඡාපයක්. ඒතකොට මේ තියෙන්නේ ඡාපය. හරි. එතකොට ඒක ඡාපය. ඔන්න වෘත්තයේ කේන්ද්‍රික ඛණ්ඩයේ කොටස් අඳුර ගන්න ඕනේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩය හැදිලා තියෙන්නේ කොහොමද? AC BC කියන අරයන් දෙකෙන්. අරය R නේ. අරයන් දෙක හා කේන්ද්‍රික ඛණ්ඩය මේ මෙතන වෘත්ත මේ ඡාප කොටසක් හැදිලා තියෙනවා. මොකද්ද? AB ඡාපය. AB ඡාපයෙන් හා අරයන් දෙකකින් සම්බන්ධ වුණු කොටස තමයි මේ තියෙන්නේ. මෙතන කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා හඳුනගෙන තියෙන්නේ. අපි පොඩ්ඩක් ලියාගමු කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා ලියාගන්න. අරයන් දෙකකින් හා ඡාපයකින් වට වුණු අරයන් දෙකකින් හා ඡාපයකින් වට වුණු
සංවෘත රූපය චාපයකින් වට වූ සංවෘත රූපය කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. හරි. දැන් අපි මේ කේන්ද්‍රික ඛණ්ඩේ මේ චාප දිග හොයාගන්න පුළුවන් වෙන්න ඕනට. අරේ නම් ප්‍රශ්නයක් නැහැ. අරේ දෙනවනේ. හරි. ඔයාලා හොඳයි රූපේ ඇඳලා මේ ටික ලකුණු කරගත්තා නම් රූපයක් අඳින්න රූපය ඇඳලා මේ ටික ලකුණු කරගන්න ඉස්සෙල්ලා. ඒව අඳුරගෙන ඉන්න බෑ. අරේ මොකද්ද? ඒ කොටස් ටික ලකුණු කරගෙන ඉන්න. රූපයක් අඳින්න. රූපයක් ඇඳලා මේ ටික ලියා ගන්න. කේන්ද්‍ර කෝණය තමයි θ කියන්නේ. හරි. රූපයක් ඇඳලා මේ ටික ලියා ගන්න. හරි. දැන් අපි බලමු ඇයි අපිට මේ කෝණය ඕන වෙන්නේ? තීටා කෝණය අපිට මොකටද ඕන වෙන්නේ? ඒකේ ප්‍රයෝජනෙ මොකක්ද කියලා බලමු. හරි. දැන් අපිට මේ වෘත්ත ඛණ්ඩය ගත්තාම වෘත්තයෙන් කොටසක්නේ. වෘත්ත ඛණ්ඩය ගත්තාම අපිට හොයාගන්න පුළුවන් වෙන දේ තමයි අපි දන්නවා කලින් මේ ඉගෙනගෙන තියෙනවා 2πr. හරි. මේ c තමයි 2πr එක. c කිව්වේ පරිධිය. ඒ කියන්නේ වෘත්තයේ වට ප්‍රමාණය. වෘත්තයේ වටේ ප්‍රමාණය කොච්චරද කියලා තමයි අපි යෝගෙන් හොයාගන්නේ. එතකොට මේ මුළු වෘත්තයේ වටේ ප්‍රමාණය තමයි c මේ 2πr කියලා ලැබෙන්නේ. හැබැයි අපිට 2πr කියන එක මුළු වෘත්තේනේ. දැන් මෙතන මේ නිල් පාටින් පෙන්නලා තියෙන තැන අපිට ඕන වෙන්නේ මේ වෙනම කොටසක්. AB කියන කොටසේ දිග හොයාගන්න ඕනේ. AB කියන කොටසේ දිග හොයාගන්න ඕනේ. AB කියන කොටසේ දිග හොයන්න මුළු වෘත්තයෙන් කොච්චර පංගුවක්ද කියලා හොයාගන්න ඕනේ. ඒ කියන්නේ පරිධියෙන් වටේ රවුමෙන් කොච්චර පංගුවක්ද මේ AB කියලා හොයාගන්න ඕනේ. එහෙනම් ඒ පංගුව කොච්චරද කියලා හොයාගන්න තමයි මේ කෝණය භාවිත කරන්නේ. සම්පූර්ණ කෝණය ගත්තාම වටේම 360යි අංශක. සම්පූර්ණ කෝණය අංශක 360යි. දැන් මේ 360න් θ ප්‍රමාණය 360න් කොච්චරද කියන්නේ. දැන් මම ඊළඟ එකේදී ඔයාලට පැහැදිලි කරන්නම් මේක. හරි. ඊළඟ මේ පොතට යමුකෝ අපි. මේ බලන්න පොතේ තියෙන සටහන මම ඒකත් එක්ක පැහැදිලි කරන්නම්. හරි. ඒතර මෙතන බලන්න මේකේ ගත්තාම මේ නිල් පාටින් පෙන්නලා තියෙන කොටසේ හරි. මේ චාප දිග ඕනේ මේකේ. හරි. ඒ කියන්නේ මේ නිල් පාටින් පෙන්නලා තියෙන කොටසේ චාප දිග. මෙන්න මේ දිග. මේ දිග ගන්න නම් මේ තියෙන්නේ වෘත්තයෙන් හරියටම භාගයක්නේ අඩක්. ඒ කියන්නේ අර්ධ වෘත්තාකාර කොටසක් තියෙනවා. එහෙනම් භාගයයි වෘත්තයකින් භාගයක පංගුව. හැබැයි එයාගේ කෝණය 180යි. කෝණය 180යි. එහෙනම් 360න් 180 කියලා ලියුවනම් දෙකෙන් එක හොයාගන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ හොයාගෙන තියෙන්නේ. මේ භාගය උත්සාහය කියන එක තමයි මේ හොයාගෙන තියෙන්නේ. ඊළඟට මේ තියෙන වෘත්තයකින් 4න් එක පංගුවක්. 4න් පංගුවක් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒකෝර කොහොමද අපි මේ 4න් පංගුව හදාගන්නේ? මෙතන කෝණය 90යි. 360න් 90ක්. ඒ කියන්නේ 90ව 4ක් තියෙනවා 360.
එතකොට තමයි අපිට ලැබුණේ 4න් 1 කියන එක. හරි? 4න් 1ක් කියලා ලැබුණේ එහෙම. මම ඔන්න සුළු කරලා හදලා පෙන්නන්නම්. හරි. එතකොට ඒක 4න් 1 ආවේ එහෙමයි. ඊළඟට ඊළඟ කෝණේ තියෙනවා මෙතන 120යි කියලා දීලා. හරි? 120යි. එතකොට මේ 120 ඒවා තුනක් තියෙනවා මෙතන. 120 ඒවා තුනක් තියෙනවා. ඒ කියන්නේ 3න් පංගුව. එතකොට 3න් පංගුව ගන්න නම් 360න් 120 කියලා ලියුවා. එතකොට 10න් බෙදෙනවා මේ බිංදුව අයින් වෙලා යනවා. 12 1යි 12 3යි. 3න් 1 කියන එක ආවේ එහෙමයි. ඊළඟ කොටසට යමු. 4න් 3ක්. දැන් කෝණේ තියෙන්නේ මේ ඇතුළතින් හරියට අඳුර ගන්න. ඇතුළතින් කෝණය 270යි. ඇතුළතින් කෝණය 270යි. එතකොට 360න් 270යි කියලා ලිව්වා. බිංදුවට බිංදුව සුළු වෙලා ගියා. ඊට පස්සේ අපි සුළු කරනවා මේ දෙන්නා සුළු වුණාම 4න් 3යි. දැන් එහෙමනම් කෝණය අපි නොදන්නා අවස්ථාවක්. නොදන්නා අවස්ථාවක් තමයි මේ θ කියලා ගත්තේ. එහෙනම් θ කියලා ගත්තාම අපිට වෘත්තයෙන් කොච්චර පංගුවක්ද කියන එක ලැබෙනවා 360න් θ කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි වෘත්තයකින් කොච්චර පංගුවක්ද මේක කියලා හොයාගන්නේ. හරි. අපි ඊළඟ අනුමාත්‍රිකාව ලියාගමු. වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග. කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග. අනුමාත්‍රිකාව ලියාගන්න කේන්ද්‍රික ඛණ්ඩයක චාප. කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග. හරි. බලන්නකො දැන් මෙතන තියෙනවාට චාප දිග පෙන්නලා තියෙනවා. දැන් මේ චාප දිග අපි කොහොමද හොයාගන්නේ කියලා බලමු. කොච්චර ප්‍රමාණයක්ද කියන එක. හරි. එතකොට චාප දිග ගන්න කියපුවාම මගේ අර ටයිම් ලිමිට් එක එනවා. එතකොට මම ඩිස්කනෙක්ට් වුණොත් ආපහු ඔයාලා කනෙක්ට් වෙන්න. හරි. අපි යනකොට ඩිස්කනෙක්ට් වෙයි. ඩිස්කනෙක්ට් වුණොත් නැවත කනෙක්ට් වෙන්න. හංසන දන්නවානේ ආපහු කනෙක්ට් වෙන්න පුළුවන් නේ. එතකොට මේ සාමාන්‍යයෙන් මිනිත්තු 40ක් යනකොට ඩිස්කනෙක්ට් වෙනවා. ඒ ඩිස්කනෙක්ට් වුණාම අපි ආපහු කනෙක්ට් වෙලා වැඩ කරන් යන්නේ. ටියුට් එක හැමෝම ළඟ තියෙනවා. මම දැන් තව ටිකකින් ටියුට් එක ගණන් හදන්න දෙනවා. හරි. අපි බලමු කොහොමද මේකේ චාප දිග හොයන්නේ කියලා. මම කේන්ද්‍රික ඛණ්ඩයක් අඳින්නම්. දැන් ඕනෑම ප්‍රමාණයක් අපි කෝණය θ කියලා ගමු. හරි. මෙතන කෝණය θ. අරය r. හරි. මේ වගේ එක චාප දිග. චාප දිග කියන්නේ මේකනේ. චාප දිග කියන්නේ මේක. හරි. දැන් මේකේ චාප දිග හොයන්න පුළුවන්. චාප දිග කියන්නේ මුළු වෘත්තය ගත්තොත් 2πr. සම්පූර්ණ වෘත්තයේ පරිධිය කියන්නේ 2πr. එහෙනම් 2πr වලින් 360න් θ කියලා තමයි අපි සූත්‍රය අඳුරගන්නේ. හරි. එතන මුළු වෘත්තයෙන් කොච්චර පංගුවක්ද කියන එක. හරි. මුළු වෘත්තයෙන් කොච්චර පංගුවක්ද කියන එක තමයි මේ 360න් θ කියන්නේ. අර්ධ වෘත්තයක් තිබුණා නම් 2කින් 1යි කියලා ලියන්න පුළුවන්. අංශක 90ක් තිබුණා නම් 4න් 1යි කියලා ලියන්න පුළුවන්. හැබැයි අපි නොදන්නා ප්‍රමාණයක් නම් 360න් θ කියලා ලියලා ඊට පස්සේ θ වලට ආගේ ආදේශ තමයි ගන්න. හරි. ඉස්සෙල්ලා රූපය ඇඳලා මේ ටික ලියාගන්නකො. රූපය ඇඳලා ලියාගන්න මම ගානක් හදනකොට වැඩි පැහැදිලි වෙයි.
රශ්මි සිග්නල් නැති ගැටලුවක් මම හිතන්නේ තියෙනවා. රශ්මි නිතරම ඩිස්කනෙක්ට් වෙනවා. මම මේ ලෙසන් එක රෙකෝඩ් වෙනවා. ගෲප් එකට දාන්නම්. හරි මේ ලෙසන් එක කොහොමද රෙකෝඩ් කරලා ගෲප් එකට දානවා. කාට හරි ගැටලුවක් වුණොත් නැවත ඒක බලලා අඩුපාඩු හදාගන්න පුළුවන්. හරි. හරි. අපි ටිකක් ඉක්මනින් මේක හදමු. මේ ටික ලියා ගන්නකො. ලියලා ඉවරනම් මට පොඩ්ඩක් දාන්න අර එක්කෝ හරි කියලා කියන්නේ එහෙම නැත්නම් අර හෑන්ඩ් රයිසින් එක දාන්න පුළුවන් නේ. පල්ලෙහා හතක් වගේ එකක් තියෙනවා මෝ එකට ගියපුවාම. දකුණු පැත්තේ මෝ බටන් එකට ගිහලා එතනින් අත උස්සන්න පුළුවන් හෑන්ඩ් රයිසින් එක තියෙනවා. වැඩේ ඉවර නම් එහෙම කරන්න. හරි සහන් නෑ සෝරි හසන්ත හරිද? හරිද? right එහෙනම් අපි උදාහරණයක් හදාගමු. උදාහරණයක් ලියාගමු. ඒ ගාන හදමු. ලියාගන්න. කේන්ද්‍ර කෝණය අංශක 90ක්ද කේන්ද්‍ර කෝණය අංශක 90ක්ද අරය සෙන්ටිමීටර් 7ක්ද වන අරය සෙන්ටිමීටර් 7ක්ද වන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න. හරි මම හදන්නම් බලන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මම රූපයක් ඇඳලා වැඩේ කරන්නේ. කේන්ද්‍ර කෝණය අංශක 90ක් කියනවා. මේ පැත්තත් 7 සෙන්ටිමීටර් මේ පැත්තත් 7 සෙන්ටිමීටර ඒ ආරය. මෙතන කෝණය 90යි. ඒක තමයි කේන්ද්‍ර කෝණය කියලා කිව්වේ. දැන් අපෙන් අහන්නේ චාපදිග. චාපදිග කීයද කියලා අහන්නේ. හරි. එතකොට මට චාපදිග ලියන්න පුළුවන්. චාපදිග කියන්නේ 2πr වලින් 360න් θ. අපි දැන් පොඩ්ඩක් සුළු කරන්න බලමු. 2 ගුණ කිරීම 22 බෙදීම 7. හරි. අරය කියන්නේ 7යි. ඔන්න ඒකේ 7 ලිව්වා. ඊළඟ කෝණය ලියනවා. 360න් කෝණය 90යි කියලා දීලා තියෙනවා. කෝණය 90යි නම් 360න් 90යි. දැන් අපි මේක පොඩ්ඩක් සුළු කරන්න බලමු. මොනවද සුළු වෙන දේවල්? 10න් බෙදුවොත් මේ බිඳුව හා මේ බිඳුව අයින් වෙනවා 10න් බෙදුවේ. 90 10න් බෙදුවම 9යි 360 10න් බෙදුවම 36යි. හරි. ඊළඟට 9න් බෙදෙනවා 9 වරක් 1යි 36ට 9 වරක් 4යි. දැන් 7 වරක් සුළු වෙනවා 7 වරක් 1යි 7 වරක් 1යි. දෙවරක් 1යි දෙවරක් 2යි. ආයෙ දෙකෙන් සුළු වෙනවා දෙවරක් 1යි දෙවරක් 11යි. දැන් බලන්න රතු පාටින් ඉතුරු වෙලා තියෙන්නේ 1 11 1 1 ඒ ඔක්කොම එකේවනේ තියෙන්නේ. එහෙනම් අපි අවසාන උත්තරේ වෙන්නේ 11. මොකද අපිට ඉතුරුනේ 11. 11යි සෙන්ටිමීටර. එහෙනම් මෙන්න මේ චාප දිග සෙන්ටිමීටර 11යි. ඕක තමයි අපි ඔය හොයාගත්තේ. හරි.
මම ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔය ඡාප දිග සෙන්ටිමීටර් 11යි නම් ඕකට අදාළ විශාල වෘත්තයේ පරිධිය කීයක් වෙයිද? පොලිදු විශාල වෘත්තයේ පරිධිය කීයක් වෙයිද? 44 44යි. හරියටම හරි. අපි ඒක කොහොමද ගත්තේ? මේ හතරෙන් පංගුවක්නේ. එහෙනම් ඒ වගේම හතරක් ආවොත් තමයි මුළු වෘත්තය හැදෙන්නේ. ඒ කියන්නේ මේ 11 කියන එක හතරෙන් ගුණ කරගත්තා නම් අපිට හතරක් හදාගන්න පුළුවන්. හරි? අන්න ඒ විදිහට තමයි ඒක ගත්තේ. ඒ කියන්නේ මෙහෙම. දැන් මේ වගේම කොටස් හතරක් එනවනේ. මේ මෙතනට කැලලක් එනවා. ඊළඟට මේකම මේ පැත්තට හරවලා දාන්න. එතකොට අනිත් එක කියනවා මෙතනට. තව එකක් ගත්තා. එතකොට වෘත්තය හැදෙනවා. හරි? මම අතින් ඇදපු එකක් නිසා මේ පර්ෆෙක්ට් එන්නේ නැහැ වෘත්තය. හරි? නමුත් සාමාන්‍ය අපිට වෘත්තයක හැඩය තියෙනවනේ දැන්. ඒ කියන්නේ මේ එක කැලලක් 44යි. මේ සෝරි එක කැලලක් 11යි. මේ පැත්ත ආව අපිට 11යි, මේකත් 11යි, මෙතනත් 11යි, මෙතනත් 11යි. එතකොට කැලි හතරකට බෙදලා තියෙන්නේ. එහෙනම් ඔක්කොම එක නම් මුළු එක 44යි. හරි? right. රූපේ අඳිමු. රූපය ඇඳලා ගන්න හදන්න.